දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. කොරෝනා වෛරසය 99.9ක් දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2020 දෙසැම්බර් 24 බ්‍රහස්පතින්දා සිරස්තල අවිස්සාවේල්ල කොස්කම සහ රුවන්වැල්ල හුදකලා කෙරේ මැති ඇමතිවරුන් තිදෙනෙකු ස්වයං නිරෝධායනයට කොවිඩ් ආසාදිතයන් 30,000ක් සුවය ලබයි. අසිරිමත් නත්තල මධ්‍යම රාත්‍රියෙන් උදාවේ දේව මෙහෙයන් රැසක් අහෝසි කෙරේ. මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවට දේවස්ථානවලට යන ප්‍රමාණය අඩු කරලා සජීවී විකාශයට සහභාගී වෙන්නට පුළුවන්. දේවස්ථානවලට විශේෂ ආරක්ෂාව සපයන්නයි පොලිස්පතිගෙන් නියෝග. ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපති මහජන සෞඛ්‍ය පරීක්ෂකට තර්ජනය කරයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග. අවිස්සාවේල්ල කොස්ගම සහ රුවන්වැල්ල යන පොලිස් වසන් 3 වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට අද පියවර ගැනුණා. අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතයින් 406 දෙනෙකු අලුතින් හඳුනාගත් අතර සුවය ලැබූ පිරිස අද 30,000 සීමාව ඉක්මවා ගියා. මේ අතර කොවිඩ් වැළඳි ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකු වීම නිසා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් තිදෙනෙකු නිරෝධායනයට යොමුව සිටිනවා. අවිස්සාවේල්ල කොස්ගම සහ රුවන්වැල්ල යන පොලිස් වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට අද දහවල් පියවර ගැනුණා. ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ හෙට සිට කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන්නේ වග දුම්රිය ස්ථානයේ දක්වා පමණක් බවයි. යුද හමුදාපති ලුතුතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අද උදෑසන 6 සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අබේපුර ග්‍රාම නිලධාරී වසම හා ජිනනගර ප්‍රදේශයේද හුදකලා කළ බවයි. මේ අතර හුදකලා කර තිබූ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය අද පෙරවරු 6 සිට හුදකලා තත්වයෙන් ඉවත් කෙරුණා. බාලා මාස දෙයක් වෙනවද මේක බාලා අපේ රක්ෂක තියනවද දන්නේ නැහැ කියලා තමයි බලන්න ඕනේ. ඊයේ දිනේ එක් කොවිඩ් මරණයක් වාර්තා වූ අතර එම පුද්ගලයා දකුණු කළුතර පදිංචි 71 හැවිරිදි අයෙක්. ඉකුත් දෙසැම්බර් 21 වනදා සිය නිවසේදීම ඔහු මිය ගොස් තිබුණේ කොවිඩ්-19 ආසාදනය වීම සමග ලේ විෂවීම හා පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන්. මෙරටින් ඊයේ තවත් කොවිඩ්-19 ආසාදිතයන් 580 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 228ක්. ඉන් 99 දෙනෙකුම වාර්තා වී තිබුණේ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන්. දෙවැනියට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 108ක්. ඊයේ දිනේදී කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණේ 68 දෙනෙකු පමණයි. මීට අමතරව තවත් දිස්ත්‍රික්ක 19කින් ඊයේ දිනේ ආසාදිතයින් වාර්තා වී තිබුණා. මෙම කොවිඩ් ආසාදිතයන් අතරින් පිරිසක් කොළඹ වැඩිහිටි නිවාසවලින් වාර්තා වීම නිසා සෞඛ්‍ය අංශවල අවධානය දැන් කොළඹ වැඩිහිටි නිවාස වෙතද යොමු වී තිබෙනවා. අපිට මෝදර වැඩිහිටි නිවාසයෙන් 45 දෙනෙක් වාර්තා වුණා. ඒ ඔවුන්ගෙන් 15 දෙනෙක් අපි රෝහල්ගත කරලා තියෙනවා. අනිත් 30 දෙනා තවමත් එතනම රැඳී සිටිනවා. ඒ මොකද ඔවුන් අයින් කිරීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ සඳහා සියලු වෛද්‍ය ආධාර එතනදීම සලකලා දීලා තියෙනවා. මීට අමතරව අපි සියලුම වැඩිහිටි නිවාස පරීක්ෂා කරමින් මේ දවස්වල රෝගීන් පීරමින් සිටිනවා. මම ඊ타ත්ම තරයේ උපදෙස් දීලා තියෙනවා සියලුම වැඩිහිටි නිවාස පාලිකාවන්ට සහ පාලකයින්ට කිසිම
ආගන්තුකයෙක් වැද්ද ගන්නට එපා කියලා. මේ අතර බන්ධනාගාර පොකුර ආශ්‍රිතව හඳුනාගෙන ඇති COVID-19 ආසාදිතයින් ගණන 3596ක්. ඒ අතරින් 2669 දෙනෙකු මේ වන විටත් සම්පූර්ණ සුවය ලබා තිබෙනවා. කොවිඩ් තත්ත්වය බන්ධනාගාරවල 3500කට ප්‍රමාණයකට ඉහළ ගිහින් තිබෙනවා. හැබැයි මේ ඉහළ ගිහින් තියෙන ප්‍රමාණයෙන් දැනට රෝගය සඳහා ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 901 දක්වා අඩු වෙලා තියෙනවා. නිලධාරීනුත් සෑහෙන ප්‍රමාණයක් සුව වෙලා තියෙනවා. 28 දෙනෙක් පමණයි දැනට ප්‍රතිකාර ලබන්නේ. කිසිසේත් PCR කරන එක නවත්තලා නැහැ බන්ධනාගාරයෙන්. මේ බැලිකර බන්ධනාගාරය ගත්තොත් සියලුම දෙනාට PCR කරලා ඉවරයි. ඇත්තටම. අවිස්සාවේල්ල ස්ථීතාවක අපනයන සැකසුම් කලාපෙන් ඊයේ දිනේදී COVID-19 ආසාදිතයින් 103 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම අපනයන සැකසුම් කලාපෙන් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 380ක්. ඒ අතර පාදුක්ක උඩුමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක 18 වනදා සිදු කළ PCR පරීක්ෂණ මගින් 33 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා. මෙවන් පසුබිමක මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසක් පසුගිය 21 වනදා මීගමුව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින හෝටලයක සේවය කිරීම සඳහා එහි පැමිණ තිබුණා. එම අවස්ථාවේදී අදාළ හෝටලේ කළමනාකාරීත්වය විසින් ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහිදී සිව් දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. යනුව සෞඛ්‍ය බලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට යාමේදී ආසාදිතයින් සිව් දෙනා ඔවුන් රැඳී සිටි ස්ථානයෙන් පලා ගොස් තිබුණා. පසුව සෞඛ්‍යාංශ බලධාරීන් පොලිසිය සමග එක්ව සිදු කළ මෙහෙයුමේදී ඔවුන් සොයාගැනුනේ හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ රැඳී සිටියදී. ඒ අතර නිරෝධායන උපදෙස් නොතකමින් ඇත්කඳුර වැවරවුම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සාදයක් ඊයේ රාත්‍රියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වටලා දැඩි ලෙස අවවාද කළා. වැරද්දක් කර බව පිළිගන්නවා. දැන් පුළුවන් තරම් ඉක්මනට ඔක්කොම ඉවරයි සර්. දැන් ඔක්කොම විස්තර යනවා. මේ ප්‍රශ්න නැහැ සර්. ඔය වගකීම ගන්න. වගකීම ගන්නවා කියන්නේ ඔයාලට උසාවි යන්න වෙනවා. මේ අතර නිරෝධායන උපදෙස් නොතකමින් දේශපාලන රැස්වීම් වලට සහභාගී වූ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සමාජිකත්වය తాවකාලිකව අත්හිටුවා විනය පරීක්ෂණයක් පැවැත්වීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර තිබෙනවා. ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගැනුණු පිරිස අතර වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවි බල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ද වනවා. එමෙන්ම ජීවන් තොණ්ඩමන් රාජ්‍ය අමාත්‍යවරයාගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතාද ස්වයං නිරෝධායනයට යොමු වී තිබෙනවා. මේ හේතුවෙන් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාද මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු වී ඇතැයි වාර්තා වුණා. හැටන් දික්කොය නගර සභාවේ නාගරික මන්ත්‍රී ශෂි රත්නායක මහතාටද කොවිඩ් ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. මෙම මන්ත්‍රීවරයා කොවිඩ් ආසාදිත ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රිතයෙක් ලෙස හඳුනාගෙන සිටි අයෙක්. මේ අතර ගම්පොළ ප්‍රදේශයේ කුකුල්මස් අලවිසල් 8කින් කොවිඩ් ආසාදිතයන් 34 දෙනෙකු අද හඳුනා ගැනුණා. එම ව්‍යාපාර ස්ථානයක කළමනාකරුවෙකු ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමග ඉකුත් දින කිහිපය තුළ සිදු කළ PCR පරීක්ෂණවලින් පසුවයි. ඒ අනුව තවත් වෙළඳසැල් කිහිපයක හිමිකරුවන් සහ සේවකයින් 130 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ අද දිනේ සිදු කළ බව ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. මේ අතර අදත් බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත්වලට යන පිරිස් සඳහා අහමු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කෙරුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් කිහිපයකදීම අහමු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කෙරුණේ මෙලෙසින්. ඒ අතර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුකූල වෙමින් රටේ ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යා යුතු බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය දැනුම් දී තිබෙනවා. ඒ දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන් සමග පැවති හමුවකදී. අදාළ මාර්ගෝපදේශ ලයිස්තුව www.adaderna.lk අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකියි. මේ අතර හොරණ කුරුඳුවත්ත මහා විහාරාධිපති සුවසරණ සෞඛ්‍ය අරමුදලේ උපදේශක පූජ්‍ය උඩුගල් මොට්ටේ සිරිවිමල හිමිගේ මඟ පෙන්වීමෙන් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මිලදීගත් නව PCR යන්ත්‍රයක් නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දී තිබෙනවා. එම PCR යන්ත්‍රය අවශ්‍යතාව උදෙසා කළුතර සෞඛ්‍ය විද්‍යායතනය ස්ථාපිත කිරීමට නියමිතයි. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 39,045ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 30,568 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 8,293 දෙනෙකු පමණයි. මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 184ක්.
රෝගීන් 579ක් වාර්තා වෙනකොට අපි 582ක් හොඳ කළා පූර්ණ සුවය ලැබලා ගෙදර ගියා. ඒතර මේක සුවිශේෂී තත්ත්වයක්. ලෝකේ ගොඩක් රටවල් වලට මෙහෙම කරගන්න බැරි වෙලා තියෙනවා. දවස ගානේ යාගේ පද්ධතියට රෝගීන් එකතු වෙමින් පද්ධතියට බරක් වෙමින් තමයි යන්නේ. ඒක අපේ පද්ධතියේ ශක්තිමත් බව විදහා දක්වන දෙයක්. මරණයටපත් වෙලා තියෙන 0.4ක්. ඒතර ලෝකේ අනිත් රටවල් වල මරණානුපාතය 2, 3 සමහර රටවල් 5 වෙද්දී. එහර කියවෙනවා අපේ සාර්ථකත්වයේ කතාව. නත්තල අද මැදියම් රැයෙන් උදාවනවා. එහෙත් මෙවර නත්තල නිරෝධායන නීතිරීතිවලට අනුකූලව නිවෙස් තුළ ආගමික වතාවත්වලට සීමා වෙමින් සමරන ලෙස සෞඛ්‍යංශ කිතුණු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි කිතුණු දේවස්ථානවලට අද සහ හෙට විශේෂ ආරක්ෂාවක් සැලසීමට පීවරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරන අසිරිමත් නත්තල අද මැදියම් රැයෙන් උදාවනවා. ලෝකයා පවින් මුදා ගැනීම සඳහා මෙලොවට බිහි වූ උන්වහන්සේගේ මානව දයාවේ ඉගැන්වීම මානව වර්ගයාගේ විමුක්තියට මඟ පෑදූ බව කිතුණු විශ්වාසයයි. පෙර වසරවල මෙන්ම මෙවරත් නත්තල වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශ මෙලෙස සැරසිලිවලින් අලංකාරවත් කර තිබෙනු දක්නට ලැබුණා. වෙනත් වසරවලදී නත්තල උත්සවශ්‍රීයෙන් සැමරුණද මෙවර නත්තල උදාවේ ඇත්තේ ලෝපුරා කොවිඩ් වසංගතයක් පවතින වාතාවරණයකයි. කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාද පෙන්වා දෙන්නේ මෙම නත්තල් දිනයේ සහ ඉදිරි සතියේදී ගමන් බිමන් සීමා කිරීම වඩා යෝග්‍ය බවයි. සිංහල අලුත් අවුරුද්ද, දමිළ අලුත් අවුරුද්ද, පොසොන් වෙසක් මේ ඔක්කොම කාල සීමාවේදී අපිට වෙනදා ආකාරයට කරන්න හම්බුනේ නැති නත්තල කාලෙත් මේ දීර්ඝ නිවාඩුවක් පැමිණියත් අපි ජනතාවගේ ඉල්ලා සිටින ඔබ ඉන්න ප්‍රදේශවලට පුළුවන් තරම් වෙලා රැඳී සිටින්න බලාපොරොත්තු වෙනවා. මේක තේරුම් අරගෙන ඔබ ඉන්න ප්‍රදේශවල වාසය කරයි කියලා. එහින් සෞඛ්‍ය නිරෝධායන නීතිවලට අනුගත වී නත්තල සැමරීම සිදු කරන ලෙස සෞඛ්‍ය අංශ කිතුණු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ලබා දීලා තියෙන මාර්ගෝපදේශ අනුව නිසි පරිදි මීටර 1 දුරස්ථභාවය පවත්වාගෙන යමින් නිසි පරිදි මුවාවරණ පැළඳගෙන අත නිතරම පිරිසුදුව තබාගෙන අතිවිශාල සංඛ්‍යාවක් ඒකකාශී වෙන්නේ නැතුව දුරස්ථභාවය තියාගෙන මෙය ඊටමත්ම උත්කර්ෂවත් අන්දමින් සමරන්න පුළුවන්. මේ අනුව සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූල වෙමින් දේව මෙහෙයන් සහ බැතිමතුන්ගේ සහභාගිත්වය සීමා කිරීමටද පියවරගෙන තිබෙනවා. රටේ නීතියට අනුව කියලා තියෙනවා දිව්‍ය පූජාවල් ජනතාව 50කට සීමා කරන්නට කියලා. ඉතින් ඒක නිසා ගොඩාක් දේවස්ථානවල මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව අහෝසි කරලා තියෙන එක පැවැත්වෙන්නේ නැහැ. මාධ්‍ය හරහා දෙන සජීවී විකාශනයන් රාත්‍රී 11:45ට ප්‍රචාරය වෙනවා. සජීවීව මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවට දේවස්ථානවලට යන ප්‍රමාණය අඩු කරලා සජීවී විකාශයට සහභාගී වෙන්නට පුළුවන්. මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය කඳාන ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේදී අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් නත්තල සෞඛ්‍ය උපදේශවලට අනුකූල වෙමින් සමරන ලෙස උන්වහන්සේද කිතුණු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අවුරුද්දේ අපි ආගමික පිළිවෙත්වලට පමණයි මුල් තැන දෙන්නේ නත්තල් උත්සවයේදී. ඒ අනුව මම ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා සංසරණය. කොළඹට ඇතුළු වන එක, කොළඹ සිට වෙන පළාත්වලට යන එක හැකිතාක් දුරට සීමා කරන්න. ඒ වගේම රජයෙන් සහ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන වලින් මම ඉල්ලා සිටිනවා මෙවර නත්තල සඳහා සංවිධානය කරන්න බලාපොරොත්තු වන විශේෂ උත්සව සැනකෙළි නොපවත්වා ඒ සඳහා වැයවන මුදල් අසරණ වී සිටින ජනතාව වෙත ලබා දෙන්නට කටයුතු කරන්න. එංගලන්තයේ කොවිඩ් වෛරසයේ දෙවන අලුත් ප්‍රභේදය වාර්තා වීම හේතුවෙන් නත්තල් දිනයෙන් පසුව රට සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුවනු ඇති බවට මේ වන විට සැකපළ වී තිබෙනවා. ඒ නවතම දත්ත වාර්තා අනුව එංගලන්තයේ සෑම පුද්ගලින් 85 දෙනෙකුගෙන් එක් අයෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති පසුබිමකයි. කොවිඩ් වෛරසයේ අලුත්ම ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ සංචාරය කර එරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන්.
එම ප්‍රභේදයේද වේගවත් ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව විද්‍යාඥයින් පවසනවා. නව වෛරස් ප්‍රභේදය 501.v2 ලෙසයි හැඳින්වෙන්නේ. මීට පෙර එනම් නොවැම්බර් 18 සිට අලුත් වෛරස ප්‍රභේදයක් එංගලන්තය තුළ ව්‍යාප්ත වෙමින් පවතින අතර එහි ව්‍යාප්තිය 70%ක් තරම් ඉහළ තලයක පැවතුණා. නව ප්‍රභේදය පෙර හඳුනාගත් ප්‍රභේදයටත් වඩා වේගයෙන් සම්ප්‍රේෂණය විය හැකි බවත් තවදුරටත් විකෘති වී ඇති බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දෙන ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට නව ප්‍රභේද ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව තවමත් සනාථ කර ගැනීමට මෙතෙක් හැකි වී නැහැ. කොන්දේසි වලට යටත්ව කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේදයේ වාර්තා වීමත් සමග පැන වූ සංචරණ තහනම් ලිහිල් කරමින් බ්‍රිතාන්‍ය සමග වන තම දේශ සීමාව විවෘත කිරීමට ප්‍රංශය පියවරගෙන තිබෙනවා. ඒ දෙරට අතර ගනුදෙනු කෙරෙන දකුණු බ්‍රිතාන්‍යයේ ඩෝවර් වරායේ කටයුතු ව්‍යාකූල කරමින් බ්‍රිතාන්‍යයෙන් පැමිණෙන මගින් සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කරමින් බ්‍රිතාන්‍යයේ ඩෝව සමුද්‍ර සන්ධියේ සිට අට්ලාන්තික් සාගරය හරහා ප්‍රංශයට එක් දිවෙන ඉංග්‍රීසි චැනලය නූතන මානවයාගේ අද්විතීය නිර්මාණයක් කියලා තමයි සැලකෙන්නේ. ඉතින් මේ හරහා තමයි බ්‍රිතාන්‍ය සහ යුරෝපය අතර වෙළඳාම බහුල වශයෙන් සිදුවන්නේ. උදාහරණයක් ලෙස අධිශීත කරන ට්‍රක් රථ විශාල වශයෙන් යුරෝපයේ සිට ආහාර රැගෙන බ්‍රිතාන්‍යයට පැමිණ ඒ ආහාර බ්‍රිතාන්‍යයට බහර දී ඉන් අනතුරුව බ්‍රිතාන්‍යයට අවශ්‍ය කරන ද්‍රව්‍ය රැගෙන නැවතත් යුරෝපයට යාම මේ හරහා සිදුවනවා. බ්‍රිතාන්‍යයේ වාර්ෂික ආහාර ඉල්ලුමේ විශේෂයෙන්ම එළවලු සහ පළතුරු වලින් 40%කට ආසන්න ප්‍රමාණයක් සපුරන යුරෝපය. ඉතින් මේ තත්ත්වය තුළ බ්‍රිතාන්‍ය රජය සහ වගේම වැසියන් අනවශ්‍ය බියක් ඇති කරගත්තා. මේ හේතුව තුළ Tamanට ආහාර හිගයක් ඇති වේයි කියන කාරණා. කෙසේ වෙතත් දැන් ප්‍රංශය තීරණය කර තිබෙනවා පූර්ව කොන්දේසි වලට යටත්ව මේ දේශ සීමාව විවෘත කිරීමට. මේ හරහා දැන් ගනුදෙනු සිදු වෙනවා. පවතින තත්ත්වය හමුවේ ලන්ඩන් වෙළඳසැල්වල රාක්ක හිස් වී ඇති ආකාරයයි මේ. මේ වන විට ඇමරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 1,89 ලක්ෂය ඉක්මවා යද්දී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයන් 1,23,778ක්, බ්‍රසීලෙන් 73,66,677ක්, රුසියාවෙන් 29,33,753ක්, ප්‍රංශයෙන් ආසාදිතයන් 25,05,875ක්, මහ බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයන් 21,49,551ක් හඳුනාගෙන තිබෙනවා. ගෝලිය කොවිඩ් ආසාදිතයන් ගණන 7,90 ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර වාර්තාවන මරණ ගණන 17,37,000කට අධිකයි. ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත බැන තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය පා ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සංකේත බැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය මුස්ලිම් ජාතිකයාගේ ශීතාගාරයක තැන්පත් කර තිබූ මෘතදේහය අද දහවල් ආදාහනය කෙරුණා. කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය ගාල්ල දේදුගොඩ ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකුගේ මලසිරුර අද ගාල්ල දඩල්ල සුසාන භූමියේදී ආදාහනය කෙරුණා. ඔහුගේ මලසිරුර ආදාහනය නොකර ශීතාගාරයක තැන්පත් කරන ලෙස ගාල්ල අධිකරණය පසුගිය 21 වෙනිදා නියෝග කළේ ඔහුගේ ඥාතීන් කළ ඉල්ලීම සලකා බලමින්. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛ යටතේ කටයුතු කරන ලෙසත් ඒ පිළිබඳව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දැන්වීමෙන් පසුව මෙලෙස දේහය ආදාහනයට පියවර ගැනුණා. මේ අතර කොවිඩ් ආසාදනයෙන් මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ මලසිරුරු බොහොමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දෙන තෙක් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය අසල තබා ඇති සිසිල් කළ හැකි කන්ටේනර් තුල මේ වන විට සිරුරු 7ක් තැන්පත් කර ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසනවා. මේ අතර ගාල්ල නගරයේ PCR පරීක්ෂණ සම්බන්ධයෙන් ගාල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයා සහ ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ෆෞසල් නියාස් මහතා අතර ගාල්ල මහනගර සභා පරිශ්‍රයේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඊයේ මම කාර්යාලයට ඇවිල්ලා බහිනකොට මට මොන ගැහුණා අපේ සෞඛ්‍ය වෛද්‍යධාරී මහත්තයා. මං ඇහුවා ඊයේ PCR වාර්තා ටික ආවද කියලා. එතකොට එයා අත වීසි කරලා මේ විදිහට අත වීසි කරලා කිව්වා අපිට එන්නේ ඒවා ඒ වෙන්නේ PDට කියලා එයා මට උත්තර දුන්නා. නුරුස්සුම් ස්වභාවයෙන් උත්තර දුන්නා. ඒක ඇත්තට මට කේන්ති ගියා. මම එතකොට ඒ වෙලාවේ යාට කිව්වා එහෙනම් මෙහෙන් දීමනා ගන්න ඒවා ගන්න එපා කියලා. මින් ඉදිරියට අදාළ උපනගරාධිපතිවරයා
සමග අපි කිසිම නිල කටයුත්තකට සහභාගී වෙන්නේ නැහැ. කිසිම මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙක් ගාල්ල දිස්ත්‍රික්කය තුල. ඒ වගේම අපි මින් ඉදිරියට නගර සභාවේ කටයුතු වලදී කටයුතු කරන්නේ නගරාධිපතිතුමා සමග පමණයි. කොවිඩ් වැළඳී මියගිය බෞද්ධයින්ට පාංශිකූලය සඳහා ඉඩ ලබා නොදෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ රජයට චෝදනා කර සිටියා. කොවිඩ් වැළඳී මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ මනසිරුරු වල දැමීමට ඉඩ දෙන ලෙස රජයට බල කරමින් ඊයේ සමගි ජන බලවේගය සිදු කළ උද්ඝෝෂණයේදී මේ සම්බන්ධයෙන් අද පාර්ශ්ව කිහිපයක්ම අදහස් පළ කළා. පාංශකූල පූජාව කරන්නට ඒ ආගමික කටයුත්ත කරන්නට මේ රටේ බෞද්ධ ප්‍රජාවට ඒ අයිතිය අපි ලබා දෙන්නට ඕන. ඒ වගේම සෙසු ආගම්වල ඒ ආගමික ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්නට ඒ අයිතිය ලබා දෙන්නට ඕනේ. මහා සංඝරත්නයේද විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය පිළිබඳව අද අදහස් පළ කළා. අපි දැක්ක විපක්ෂ නායකතුමා මේ සම්බන්ධව ඒකපාර්ශ්විකව අන්තවාදී මතයක් ඉදිරිපත් කරන බවක් අපිට පේනවා. වර්තමාන විපක්ෂ නායකතුමා තමන්ට తాවකාලිකව ලැබෙන තමන්ට යම් ජනකොටසක් දිනාගත හැකි කියන විශ්වාසය පිට මේ වගේ කටයුතු කරනවා කියලා. රජයේ පිළිබඳව තීරණ ගන්න ඕන දේශපාලන පක්ෂ වලින් අහලා නෙවෙයි, ආගම්වල නායකයින්ගෙන් අහලත් නෙවෙයි, රජය තීරණය ගන්න ඕන විද්වත් කමිටුවක නිගමනය යටතේ. ආගම නෙවෙයි මෙතෙන්දි මුල් වෙන්න ඕන සමස්ත ජනතාවගේම ආරක්ෂාව. අපි දැක්කා විපක්ෂ නායකතුමා පවා සඳහන් කරනවා බෞද්ධයන්ට පාංශුකූලයේ දෙන්න අවස්ථාව දෙන්න ඕනේ, අනිත් අයට තමන්ගේ ආගමික කටයුතු කරන්න අවස්ථාව දෙන්න ඕනේ කියලා. ඒ මළගෙවල් වලට පිරිස් රැස් වෙලා, ඒ වගේ මේ දේහයන් වල අතපත ගාලා යම්කිසි හානියක් රටට සිද්ධ වුණොත් ඒ වගකීම කවුද ගන්නේ කියන එක අපි මෙහිදී ප්‍රශ්න කරන්න කැමතියි. අපි කිව්වේ නෑ ඒ මැරෙන හැම කෙනාටම පාංශුකූලයක් දෙන්න ඕනේ. ඒ නිසා අපි කාරුණිකව ඉල්ලා හිටිනවා මේ සෞඛ්‍ය ප්‍රශ්නය ජාතික ගැටලුවක්, ආගමික ගැටලුවක් බවට ඔඩු දුවන තත්ත්වයට පත් කරගන්න එපා කියන එක. විපක්ෂ නායකවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. එම නායක ස්වාමීන් වහන්සේලාගෙන් පාංශුකූල පිළිබඳ අදහසක් ඇවිල්ලා නැහැ. මල්වතු අස්කිරි පාර්ශ්ව ප්‍රධාන සියලුම ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා, ඒ වගේම අගරාධ ගුරුතුමා ඇතුළු කතෝලික ආගමික නායකතුමන්ලා මේක ආගමික දේශපාලන සමාජ සංස්කෘතිකමය ප්‍රශ්නයක් ලෙස නෙවෙයි, සෞඛ්‍ය පිළිබඳව ප්‍රශ්නයකට ලැබෙන උත්තරයක් ලෙස තමයි බලන්නේ. පාංශුකූල දෙන්න ඕනේ ස්වාමීන් වහන්සේලානේ. මම දන්නේ මේ කොවිඩ් මරණ ආරම්භ වෙච්ච කාලේ ඉඳලම අද වෙනතුරු කොවිඩ් මරණයක් වෙච්ච කිසිදු බෞද්ධ කෙනෙක්ගේ මරණයක වුණත් පාංශුකූල දෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඔවුන්ට වල දැමීම සඳහා නැත්නම් භූමදානය කිරීම සඳහා අවශ්‍ය කරන සෞඛ්‍ය ආරක්ෂිතව කරන්න පුළුවන් වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒ කමිටුවත් නිර්දේශ කරලා දුන්නම ඒ ඉෂ්ට කිරීම අනිවාර්යෙන් කළ යුතුයි. මොකද ලංකාවේ ඉපදිලා ලංකාව භූමියේ මිය යන අයට ලංකාවේ වැළලෙන්න බැරි නම් ඒක විශාල අර්බුදයක්. සෞඛ්‍ය නිර්දේශවලට අනුව මේ සඳහා පත් කරන විශේෂ කමිටු වලින් ලබා දෙන නියෝගවලට අනුව තමයි මේ දේ සිද්ධ වෙන්න ඕනේ. ඒ කමිටුවට තමයි වගකීම තියෙන්නේ කොහොමද ඒ අවසන් කටයුතු කරන්න කියන එක විද්‍යාත්මක පදනමක් මත නිර්දේශ ඉදිරිපත් කිරීම. ඒකට අපි කවුරුත් එකඟ වෙන්න ඕනේ. මුස්ලිම් සමාජය භූමදානෙන් අපේ සමාජයේ අනික් කට්ටියට අහිතකර තත්වයක් ඇති වෙනවා නම් කවදාකවත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා ආණ්ඩුව මේ වෙලාවේදී පරිණත තීරණයක් ගන්න ඕනේ. අපි ජනතාවගේ ආරක්ෂාව තමයි, ජනතාවගේ සෞඛ්‍ය තමයි ඉස්සෙල්ලාම අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපේ ආගමික චාරිත්‍ර වාර්ථ දෙන්න ඕනේ. දැන් බෞද්ධයන් පවා අපේ පාංශුකූලේ අපි දෙන්නේ නැහැ. එක රටක් නම් එක නීතියක් තියෙන්න ඕනේ. එක ජාතීන්ට එක නීති තියෙන්න බෑ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කිරීමේදී කාසල් කාන්තාරෝහල බරපතල ගැටලුවකට මුහුණ පා සිටිනවා. ඒ කඩිනමින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා PCR පහසුකම් තවමත් රෝහල සතුව නොමැතිවීම හේතුවෙන්. කාසල් විදියේ කාන්තාරෝහල කියන්නේ මෙරට ගර්භණී මව්වරුන්ට වගේම විවිධ කාන්තාරෝගවලට ප්‍රතිකාර ලබන කාන්තාවන්ට විශ්වාසවන්ත සුරක්ෂිතම රෝහලක්. නමුත් COVID-19 තත්ත්වයත් එක්ක මේ ප්‍රතිකාර කොයි විදිහට අභියෝගයට ලක් වෙලාද? අපි සූදානම් ඒ ගැන සොයා බලන්න. මෙරට ප්‍රධානතම මාතෘ රෝහල වන කාසල් විදියේ කාන්තාරෝහලේ මසකට දරු උපත් දහසකට ආසන සංඛ්‍යාවක් සිදුවන අතර දෛනිකව දරු උපත් සැත්කම් 30කට අධික සංඛ්‍යාවක් සිදු කරනවා.
කෙසේ වෙතත් පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් කාන්තාවන් ප්‍රසූතාගාර තුළට ඇතුල් කිරීමට පෙර අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද විශේෂ ක්‍රියාපටිපාටියට අනුකූල පියවර ගත යුතු වනවා. PPE කියන ඇඳුම් කට්ටල තියෙනවා. ඒවා අඳින්න ඕන. අඩුම වශයෙන් ඇඳුම් කට්ටල 8ක්වත් අඳින්න ඕන එක සීසර් සැත්කමක් කරනකොට ඒ ශල්‍යාගාරය තුල. ඊට වැඩිය ලේසි මේ PCR එක පරීක්ෂණයක් අපිට කරලා ඒ පරීක්ෂණයේ රිපෝට් එක අපිට ගන්න තියෙනවා නම් ඉතාමත්ම අඩු කාලයකින් ඒක ඉතාමත්ම පහසු වෙනවා මේ මාතෘ සංරක්ෂණය සඳහා. එලෙස ඇතුළත් කරගන්නා කාන්තාවන්ගේ PCR සාම්පල දැනට පරීක්ෂාවට ලක් කෙරෙන්නේ කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය හා රිච්වයාරයා ළමා රෝහලේ පරීක්ෂණගාර වෙත යොමු කිරීමෙන්. එහෙත් එහි ප්‍රතිඵල ලැබීම සඳහා පැය 72කට අධික කාලයක් ගතවීම නිසා දරු ප්‍රසූතියට සූදානම් ගැබිණි මව්වරුන් මෙන්ම වෛද්‍ය කාර්ය මණ්ඩලයද දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. අපිට පැය 72ක් බලන් ඉන්න අපහසුයි. දරුවගේ ජීවිතේ බේරගන්න තියෙන ඉඩකඩ සීමා වෙලා තියෙනවා PCR පරීක්ෂණ කිරීමේ පරක්කුව නිසා. මෙම පරීක්ෂණ ප්‍රතිඵල ලැබීම ප්‍රමාද වීමෙන් සිදුවන්නේ ගැබිණි කාන්තාවන් සහ ඔවුන්ගේ කුස තුල සිටින බිලිඳුන් අවදානමකට මුහුණ පෑමට සිදුවීමයි. අපිට කාසල් විදියේ කාන්තාරෝහලටම PCR යන්ත්‍රයක් තියෙනවා නම් අපිට පරීක්ෂණය කරලා පැය 2ක් ඇතුළත ඒ වාර්තාව ලබා ගන්න පුළුවන්. එතකොට මේ වගේ වෙන පරක්කු වීම අඩු වෙලා දිස්සිය සැත්කමක් කරලා ගන්න ඕන දරුවන් ප්‍රසූතිය හදිස්සියෙන් ඉක්මනට කරලා ඒ දරුවන්ගේ ජීවිත බේර ගන්න ඉතාමත්ම වැදගත් රුකුලක් වෙනවා. කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා නිපද වූ දේශීය ඖෂධ 37ක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. මේ අතර කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොවිඩ් මර්ධනය සඳහා අත්හදා බැලුණු ඖෂධය සඳහා වන ලියාපදිංචි කිරීමේ සහතිකය ලබා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යැයි පැවසූ පිරිසක් ඊයේ ඒ මහතාගේ නිවසට ගොස් තිබුණා. කෙසේ වෙතත් ධම්මික බණ්ඩාර මහතා විසින් අදාළ ලියාපදිංචි සහතිකය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. COVID-19 වෛරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ බවට අදාළ සහතිකය ලබා දීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යයි පැවසූ පිරිසක් ඊයේ ඒ මහතාගේ කෑගල්ලේ පිහිටි නිවසට පැමිණ තිබුණා. මේක මම බලාපොරොත්තු වෙන සාතිකේ නෙවෙයි වැරදි සාතිකයක් මේ වැරදියක් දීලා මේ දේ නැති කරන තමයි මේ මිනිස්සු අතගෙන ආවලා මම මෙච්චර දුරක් දෙනාවේ එන එදාම කියන්න දෙනවා කොරෝනා වලට මේක හරියන්නේ නැහැ කියලා. කෙසේ වෙතත් එලෙස සහතිකයක් ලබා දීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පිරිසක් ඊයේ දිනේ පිටත්ව නොගිය බව ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්වරයා මෙන්ම විෂයභාර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාද අද ප්‍රකාශ කළා. මේ අතර කොවිඩ් වෛරසය මැඩලීම සඳහා අත්හදා බැලූ දේශීය ඖෂධ සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. සෞඛ්‍ය ඇමතුමිය අපේ කාලියම්මා කිව්වත් කමන්නේ. දැන් මේ ඒ කාලියම්මා කියනවා පැණිය බොන්න ප්‍රශ්නයක් නැහැ කියලා. ඊළඟට කොවිඩ් මර්ධන සම්බන්ධව ඉන්න ඇමතිතුමිය රාජ්‍ය ඇමතිතුමිය කියනවා මේක බොන්න එපයි කියලා. මම දන්නවා කොයි කාලියම්මා කියන දේද දැන් රටේ ජනතාව පිළිගන්නට ඕනේ. සිංහල බෙහෙත් බිව්වා කියලා කිසි අගුණයක් නැහැ. ඉතින් අද ගෝලීය කොරෝනා වසංගතයට අපේ පාරම්පරික වෙදකමෙන් යම්කිසි සහනයක් ලබා දෙන්න පුළුවන් නම් අපි ඒක ලබන ලොකු ජයග්‍රහණයක්. ආයුර්වේද වෛද්‍ය සභාවෙන් මේකට අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා විශේෂඥ මහාචාර්යවරු 5 දෙනෙක් 6 දෙනෙක් පත් කරලා ඒ අයගේ නිර්දේශයත් බලාපොරොත්තු වෙනවා. ආයුර්වේද වෛද්‍ය සංගමය ඉතාම පැහැදිලි ප්‍රකාශයක් කළා. දැන් මේ සූත්‍ර කමිටුවෙන් අනුමත වුණා කියන්නේ ලෙඩ්ඩුන්ට දෙන්න අනුමත වුණා කියන එක නෙමෙයි. සූත්‍ර කමිටුවෙන් අනුමත වෙනවා කියන්නේ එය කියන පරිදි ඉදිරි පර්යේෂණ සඳහා ලැබිච්ච අනුමැතිය. ඒ නිසා ඉතාම පැහැදිලි මේ සියල්ල අර එන්නත වගේම මේ ඖෂධ හෙලවසුව වෙන්න පුළුවන් බටහිර ඖෂධ වෙන්න පුළුවන් මේ සියල්ල තියෙන්නේ පර්යේෂණ මට්ටමේ. අපි දැක්කා අපි සතුටු වෙනවා දේශීය වශයෙන් අපේ වෛද්‍යවරුන් මහා උත්සාහයක් ගත්තා මේ වසංගත තත්ත්වය තුළ අපේ තියෙන දේශීය ඥානය තුළ ඖෂධ සොයාගන්න. ඉතින් ඒවට විවිධ මත පළ වෙනවා. හැබැයි රජයේ ඒ සායංග පරීක්ෂණ සිදු වුණාට පස්සේ නිශ්චිතම තීන්දුව ආවට පස්සේ විතරයි අපි රජයේ ඖෂධාල වල නිල වශයෙන් නිකුත් කිරීම සඳහා අවශ්‍ය අවසර ලබා දෙන්නේ. තව දේශීය ඖෂධ එනවා පරීක්ෂණ මට්ටමින් තියෙන්නේ. ඒවා සාර්ථක වුණාම ඒකේ ප්‍රතිඵල අපි ඉදිරිපත් කරනවා. අපේ විදේශීය වෙදකම ඉතා විශාල ඒ නිසා එක සිද්ධිය අහුලන්න එපා. ඒක පරීක්ෂණයක් කරා යනවා. පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව අපි තීරණය කරමු මොකද්ද හොඳ තත්ත්වය කියලා. අපි හිතනවා අපිට විශ්වාසයි සාර්ථකයි කියලා. තව ඒ වගේ දේශීය ඖෂධ 37ක් තියෙනවා. ඒක ගැන පරීක්ෂණ කරනවා. දිවයිනේ පළාත් කිහිපයකට බලපා තිබෙන දැඩි වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින දෙක තුළ අඩු වී යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද රාත්‍රියේත් ඇතැම් පළාත්වල මිලිමීටර් 100 ඉක්ම වූ
තද වැසි අපේක්ෂා කළ හැකි බවයි. බස්නාහිර සබරගමුව දකුණ සහ මධ්‍යම පළාත්වල අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වයක් ඉකුත් පැය 48 තුළ පැවති අතර ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යට වී තිබුණා. මේ අතර ජල පෝෂක ප්‍රදේශවලින් කලාවැවට තප්පරයට ඝන අඩි 8000ක ජල ධාරිතාවක් එක්වීම හේතුවෙන් අද දහවල් එහි වාන්දොරටු දෙකක් අඩි 8 බැගින් විවෘත කිරීමත් සමග අනුරාධපුර ගල්නෑව හිරිපිටියාගම මාර්ගයේ කලා ඔය අසලින් ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය මුළුමුණින්ම ඇන හිට තිබුණා. ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන්දොරටු 8ක් හා අංගමෝ ජලාශයේ වාන්දොරටු 2ම විවෘත කරනු ලැබුවා. එමෙන්ම පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු දෙකක් ඊයේ රාත්‍රියේ විවෘත කිරීම හේතුවෙන් සුංගාවිල්ල සෝමාවතිය මාර්ගය දිග්ගල ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් සෝමාවතිය පුදුබිමේ වැඩවසන භික්ෂුන් වහන්සේ සහ දළදා පූජාව සඳහා අවශ්‍ය වන දානමය ද්‍රව්‍ය බෝට්ටු සහ ට්‍රැක්ටර් මාර්ගයෙන් පුදුබිම වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු කෙරුණා. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අරනායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත දිසානායක මහතාගේ කමිසයේ කොළරයෙන් ඇද ඔහුගේ මන්ත්‍රී දුරය අහිමි කරන බවට අද තර්ජනය කර තිබුණා. මට මන්ත්‍රීකමට වැඩිය මගේ ආත්ම ගෞරවය ලොකුයි. මම අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා වෙනුවෙන් ගරුතර මහා සංඝරත්නයේ සමාව ඉල්ලා සිටිනවා. රසිල් රාජපක්ෂ මැතිතුමා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහජන නියෝජිතයේ ප්‍රසිද්ධියේ මේ ආකාරයෙන් හැසිරෙන ඓතිහාසික දෙවනගල පුදුබිම ආශ්‍රිතව යාර 400ක වපසරියකින් යුතු පේරණ කලාපයක් ඇති කිරීම සඳහා අරනායක ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ අද පැවති සාකච්ඡාවක් අතරතුර මෙය සිදුව තිබුණා. කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් 8 දෙනෙකු විසින් යුක්‍රේනයේ සිට මෙරටට ගෙන්වන ලද කෘෂි අපද්‍රව්‍ය ඇතුළත් අඩි 40 බහලුම් 28ක් රේගෝ විසින් අද සොයාගත්තා. රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 250ක් හා හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 800ක් හා මුදලින් රුපියල් 2,16,000ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය ඊයේ සමත් වුණා. අද ක්‍රීඩා පුවත් ගෙනෙන්නේ අනෝජ් ප්‍රගති කරුණාරත්න. ඔව් කලින්දව. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන නිලධාරියෙක් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කඩාකප්පල් කිරීමට උත්සාහ කර ඇතැයි හෙළි වූ බව තරගාවලිය අධ්‍යක්ෂ රවින් වික්‍රමරත්න මහතා අද අනාවරණ කළා. ඒ අද දෙරන් 24 නාලිකාවේ විකාශය වන ස්ට්‍රේට් ඩ්‍රයිව් වැඩසටහනට එක්වෙමින්. ඔබලාට තියනවාද දත්ත මේ තරගාවලිය කොතරම් කට්ටියක් නැරඹුවාද කියලා? මම දැක්ක සමහර වාර්තාවල සඳහන් වෙනවා මිලියන 135ක් අවසන් තරගයේ නරඹලා තියෙනවා කියලා. ලංකාවේ නම් දත්ත තියෙනවා ලක්ෂ 67ක් නරඹලා තියෙනවා එදා අවසන් තරග. මම මෙතෙන්ද මේ ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ කියන පළවෙනි සැරේ අපිත් එක්ක ක්‍රිකට් පරිපාලනයේම හිටපු යම් යම් නිලධාරීන් පෞද්ගලිකව දුරකථන ඇමතුම් දීලා මේ ෆ්‍රැන්චයිස් ඕනර්ස්ලට එහෙම නැත්නම් ගන්න උත්සුක වෙන මේ ව්‍යාපාරිකයින්ට කතා කරලා කියලා තියෙනවා මේක කවදාවත් වෙන්නේ නැහැ ලංකාවේ. ඒක නිසා මේකට මුදල් යොදවන්න එපා. මේක කවදාවත් කරන්න බෑ කියලා. ඒ වගේ අදයි කරලා මම කැමති නැහැ පුද්ගලයාගේ නම කියන්න. නමුත් පරිපාලනයේ සිටින නිලධාරියෙක් පරිපාලනයේ සිටපු නිලධාරියෙක් ලොකු පුටුවල වාඩි වෙලා හිටපු නිලධාරියෙක් තමයි මේක කියලා තියෙන්නේ. ඔබ වගකීමෙන් මම වගකීමෙන් කියන්නේ කණ්ඩායම් දෙකක ව්‍යාපාරිකයන් දෙදෙනෙක් මට ඉඳන් කිව්වා උන් අයිතිකරුවන් හැටියට කටයුතු කරනවා. ඉතින් ඒ වගේ කකුල් මාට්ටු දාන කකුලෙන් අදින කට්ටියත් මේකට විරුද්ධව හිටියා. ඔවුන්ට ලැබිච්ච හොඳම උත්තරය තමයි මේ LPL සාර්ථක ගමනකින් පස්සේ නිමාව දකින්න එක. එත් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුවදායි රාත්‍රියක්.